අයිබෝන් කියලා පිළිගන්නවා LK Scientist YouTube channel එක නරඹන ඔයගොල්ලෝ හැමෝම. අද අපි එකතු වෙලා ඉන්නේ සයන්ටිස්ට් කෙනෙක් එක්ක ඩිස්කෂන් එකක් වීඩියෝ සීරීස් එකේ 3 වෙනි එපිසෝඩ් එක සමග. අද අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ machine learning සහ artificial intelligence පිළිබඳව. ඉතින් ඒ සම්බන්ධයෙන් කතා කරන්න අද අපි එකතු කරගෙන සිටිනවා සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු ගැන මතක් පැවසුවොත් ඔහු තම ප්‍රථම උපාධිය ලබා ගන්නේ රජරට විශ්වවිද්‍යාලයෙන්. අනතුරුව ඔහු රැකියා ක්ෂේත්‍රයට පිවිසෙනවා, රැකියා කීපයකම නිරත වෙනවා. පළමුවෙන්ම ඔහු මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වශයෙන් සේවය කරනවා ඩේටා සයන්ස් ක්ෂේත්‍රය ආශ්‍රිතව. ඉන්පසු ඔහු ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සම්බන්ධ සමාගමක රැකියාව නිරත වෙනවා. ඉන්පසුව ඔහු ඕස්ට්‍රේලියාවේ ලාට්‍රොබ් විශ්වවිද්‍යාලයට යනවා තමන්ගේ පශ්චාත් උපාධිය එහෙම නැත්නම් PhD එක කිරීම සඳහා. වර්තමානයේ ඔහු එහි තමයි නිරත වෙලා ඉන්නේ. ඒත් සමගම ඔහු Microsoft ආයතනයේ හා සමගත් සමීපව සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා. එමෙන්ම Microsoft ආයතනය විසින් ඔහුව නම් කරනවා most valuable professional කෙනෙක් විදියට වසර 4ක් පුරාවට. ඉතින් වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ artificial intelligence සම්බන්ධ MVPs ලා 4 දෙනාගෙන් එක්කෙනෙක් විදියට ඔහු සැලකන්න පුළුවන්. ඉතින් අපි අපේ වැඩසටහනට අයිබෝන් කියලා පිළිගන්නවා හර්ත තිලකරත්න මහතා. අයිබෝන් ප්‍රබුදු. ඉතින් අපි මුලින්ම ඔබගේ පසුබිම ගැන පොඩ්ඩක් කතා කරලෙමු. ඉතින් ඔබ පරිගණක විද්‍යාඥයෙක්. කොහොමද යම් කෙනෙක් පරිගණක විද්‍යාඥයෙක් වෙන්නේ? පුබුදු මම මුලින්ම පාසල් ගියේ පන්නල ජාතික පාසලට. පන්නල ජාතික පාසලේ ඉගෙන ගද්දි මම ඉගෙන ගත්තේ ගණිතාංශයෙන්. තමයි මට මුලින්ම පරිගණක ගැන උණ ඇති වුණේ. මොකද අපි ඉස්සර හරි ආසයි කම්පියුටර් ගේම්ස් කරන්න ඒ වගේ දේවල් එක්ක. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා රජරට විශ්වවිද්‍යාලයට තොරතුරු හා සංවේදන තාක්ෂණය විද්‍යාවේදී උපාධිය හදාරන්න. එතනදී තමයි මුලින්ම පරිගණක විද්‍යාව පිළිබඳ න්‍යායාත්මක දැනුම තියරිටිකල් නොලෙජ් එකක් ගන්නෙ. ඒත් එක්ක දැන් ගොඩක් වෙලාවට මේ අපි දැකලා තියෙන දෙයක් තමයි IT ප්‍රොෆෙෂනල් කෙනෙක් එක රාමුවකට කොටු වෙලා එයාලගේ වැඩ කරගෙන යනවා. ඒක වැරදි දෙයක් නෙමෙයි. හැබැයි මට ඕන වුණා ඊට වඩා ටිකක් ඉස්සරහට ගිහිල්ලා පරිගණක විද්‍යාවේ න්‍යායාත්මක පැති කොහොමද ප්‍රැක්ටිකලි යූස් වෙන්නේ, අද සමාජයට කොහොමද ප්‍රැක්ටිකලි යූස් වෙන්නේ කියන ඒවා ගැන රිසර්ච් කරන්න, පරීක්ෂණ කරන්න. මොකද මම ගොඩක් ආසයි මේ පරීක්ෂණ ශාස්ත්‍රයේ කටයුතු කරන්න. ඒත් එක තමයි මම හිතන්නේ මගේ ප්‍රොෆෙෂන් එක නැත්නම් මගේ කැරියර් එක ටිපිකල් අර IT ප්‍රොෆෙෂනල් කෙනෙක්ගෙන් නැතුව පොඩ්ඩක් එළියට ගිහිල්ලා කම්පියුටර් සයන්ටිස්ට් කෙනෙක් කියන තැනට ගේන්න ඕනේ කියලා. එතකොට මම තෝරගන්නවා මට අදාළ වෙච්ච රිසර්ච් ඉන්ට්‍රස්ට් එකක් නැත්නම් මට අදාළ වෙන පරීක්ෂණ ඒරියා එකක්ම තෝරගන්නවා. ඒක වෙන්නේ මැෂින් ලර්නින්, ඩීප් ලර්නින්, කම්පියුටර් විෂන් කියන අන්න ඒරියා එක. ඊට පස්සේ මම රැකියාවල නිරත වෙනවා. ලංකාව ඇතුළත රැකියාවල නිරත වෙනවා. මොකද මම දන්නා විදිහට සහ මම හිතන විදිහට කම්පියුටර් සයන්ටිස්ට් කෙනෙක්ට තියරිටිකල් නොලෙජ් එක වගේම ප්‍රැක්ටිකල් නොලෙජ් එකත් ගොඩක් අත්‍යවශ්‍යයි. ඒ නිසා මම ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එකත් එකතු කරගෙන තමයි මේ කැරියර් එකට එන්නේ කම්පියුටර් සයන්ටිස්ට් කෙනෙක් විදිහට පරීක්ෂණ සිදු කරන්න. ඊට පස්සේ තමයි මගේ පශ්චාත් උපාධිය නැත්නම් මගේ ආචාර්ය උපාධිය සඳහා මම ඕස්ට්‍රේලියාවට එන්නේ. එතනදී මට තියෙන රිසර්ච් ටොපික්ස් තමයි ගොඩක් වෙලාවට කම්පියුටර් විෂන්, මැෂින් ලර්නින් සහ ඩීප් ලර්නින් එක බැඳිලා තියෙන්නේ. ඒවත් එක්ක අපි රිසර්ච් කරන්නේ කම්පියුටර් සයන්ස් කොහොමද සාමාන්‍ය ජීවිතයේදී නැත්නම් සාමාන්‍ය ඇප්ලිකේෂන් වලදී යොදා ගන්නා විදිහ තමයි ගොඩක් වෙලාවට අපි රිසර්ච් කරන්නේ. ඒ විදිහට තමයි කම්පියුටර් සයන්ටිස්ට් කෙනෙක් දක්වා එන මාර්ගය මට සැකසෙන්නේ. ඔව්, එතකොට මේ මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලංකාවේ අපි ගත්තොත් අපි දන්නවා කම්පියුටර් සයන්ටිස්ට්ලා සහ සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස්ලා කියලා දෙන්නෙක් ඉන්නවා. දැන් මොකද්ද මේ දෙගොල්ලන්ගේ වෙනස? පුබුදු හොඳ ප්‍රශ්නයක්. කම්පියුටර් සයන්ටිස්ට්ලා හා සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස්ලා කිව්වහම අපි දන්නවා සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන්නේ IT ප්‍රොෆෙෂනල් කෙනෙක් කියලා සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක්. මොකද මෘදුකාංග ඉංජිනේරුවෙක්. මොකද එයා තමයි පරිගණකයක් ඉස්සරහට වෙලා වාඩි වෙලා මොකක් හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා මොකක් හරි වයබල් සොෆ්ට්වෙයාර් එකක්, මොබයිල් ඇප්ලිකේෂන් එකක් වේවා, වෙබ් ඇප්ලිකේෂන් එකක් වේවා, මොකක් හරි වයබල් ප්‍රොඩක්ට් එකක් හදන්නේ. අපි දැකලා නැහැ කම්පියුටර් සයන්ටිස්ට් කෙනෙක්
මොනවා හරි ටැන්ජිබල් දෙයක් නැත්නම් අපිට දැකිය හැකි දෙයක් ඉදිරිපත් කරනවා සහ එයාගේ අවුට්පුට් එක එයා මොකද දෙන අවුට්පුට් එක කියන එක අපි හරියටම දැකලා නැහැ. බොහෝ වෙලාවට පරිගණක විද්‍යාඥයෙක් නැත්නම් කම්පියුටර් සයන්ටිස්ට් කෙනෙක් කරන දේ තමයි පරිගණක විද්‍යාවේ තියෙන න්‍යායාත්මක දැනුම නැත්නම් අපි කියනවා තියරිටිකල් නොලෙජ් එක ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද කියන එක ගැන පරීක්ෂණ සිදු කිරීම සහ න්‍යායාත්මක දැනුමේ සහ තව වැඩි දියුණු කිරීම සිදු කිරීම. ඔන්න ඕක තමයි පරිගණක විද්‍යාඥයෙක් සිදු කරන්නේ. එතකොට කම්පියුටර් සයන්ටිස්ට් කෙනෙක් කරන අවුට්පුට් එක බොහෝ වෙලාවට එළියට එන්නේ රිසර්ච් පේපර් එකක් විදිහට, අපි කියනවා පරීක්ෂණ නිබන්ධයක් විදිහට, නැත්නම් එළියට එනවා වයිට් පේපර් එකක් විදිහට. ඔය වගේ දේවල් විදිහට තමයි කම්පියුටර් සයන්ටිස්ට් කෙනෙක් කරන අවුට්පුට් එක එළියට එන්නේ. සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් ගොඩක් වෙලාවට කරන්නේ මෙන්න මේ අවුට්පුට්ස් අපි කම්පියුටර් සයන්ටිස්ට්ලා විදිහට එළියට දාන අවුට්පුට්ස් වගේම කම්පැනිස් වලින් දෙන අවුට්පුට්ස් උත් එකතු කරලා එයා මොකක් හරි තියෙන ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම් එකකට එයා සතුව තියෙන දැනුමෙන් තවත් නිෂ්පාදනයක් සිදු කිරීම තමයි සිදු කරන්නේ. එතකොට මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා සහ මේ දෙන්නගේ දැනුම් පරාසයේ වෙනසක් තියෙනවා. ඒ දෙක ඇත්තටම විදි දෙකක්, කියන්නේ පාර්ට්ස් දෙකක්. සමහර වෙලාවට මේ පාස් දෙක එකිනෙක ටැලි වෙන වෙලාවල් තියෙනවා සහ එකිනෙක ඡේදනය වෙන වෙලාවල් තියෙනවා. මොකද සමහර කම්පියුටර් සයන්ටිස්ට්ලාට සිදු වෙනවා සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක්ගේ පාර්ට් එක කරන්න මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදන්න සිද්ධ වෙනවා. සමහර සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස්ලාට සිද්ධ වෙනවා යාළගේ ප්‍රොබ්ලම් එක සොල්ව් කරන්න පොඩි රිසර්ච් පාර්ට් එකක් කරන්න. සමහර කම්පැනිස් වල දැන් ඇත්තටම රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඉංජිනේර්ස්ලා කියලා වෙනම කොටසක් පවා ඉන්නවා මේ ආදී කටයුතු සිද්ධ කරන්න. ඔව් එතකොට අපි ඒ සමග පොඩ්ඩක් ඔබගේ විශ්වවිද්‍යාල ජීවිතය ගැන කතා කරමු. ඔබගේ ලංකා විශ්වවිද්‍යාල ජීවිතය ගැන. එතකොට ඔබ අධ්‍යාපනයට අමතරව තව මොනවද කරේ? පුබුදු රජරට විශ්වවිද්‍යාලය කියන්නේ ලංකාවේ කියනවා නම් ටිකක් දුරින් පිහිටි විශ්වවිද්‍යාලයක්. ඒ වුණාට හරිම අපූර්ව විශ්වවිද්‍යාලයක්. අපිට ඇත්තම හොඳ විශ්වවිද්‍යාල ජීවිතයක් තිබ්බා. විශ්වවිද්‍යාලය ඇතුළේදී මම විවිධ සංගම් වල කටයුතු කරා. ඒ වගේම ක්‍රීඩා කටයුතු වගේ ඒවාට සම්බන්ධ වෙලා කටයුතු කරා. විශේෂයෙන්ම අපි ඇරික්ට් නැත්නම් Association of රජරට ICT කියලා වෙනම සොසයිටි එකක් තිබ්බා. ICT ස්ටුඩන්ට්ස් ලගේ සොසයිටි එකක්. මම ඒකේ ප්‍රෙසිඩන්ට් විදිහට කටයුතු කරනවා වසරක් කටයුතු කරනවා. ඒත් එක්කම ඊට පස්සෙත් ඒ හා සම්බන්ධ වෙලා කටයුතු කරනවා. එහිදී අපි බොහෝ වෙලාවට අපේ අවධානය යොමු කරේ අපේ ඇතුළේ ඉන්න අන්ඩර් ග්‍රැජුවේට්ස් ලගේ කොහොමද ICT කැරියර් රෙඩි කරන්නේ, නැත්නම් ඒගොල්ලෝ ඩිග්‍රී අරන් එළියට ආවට පස්සේ IT ඉන්ඩස්ට්‍රි එකට මූව් වෙන්නේ කොහොමද? මොකද අපි දන්නවා විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නා දැනුම ඇත්තටම සමහර වෙලාවට IT ඉන්ඩස්ට්‍රි එක එක්ස්පෙක්ට් කරන දැනුමට වඩා ටිකක් මදි මට්ටමක තියෙන්නේ. මම කියන්නේ ඒකේ කවදාවත් ඒ ගැප් එක ෆිල් කරන්න බෑ යුනිවර්සිටි එකකින්. මොකද යුනිවර්සිටි එකකින් තියරිටිකල් නොලෙජ් එක ලබා දුන්නවා, IT ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රැක්ටිකල් නොලෙජ් එක බලාපොරොත්තු වෙනවා පළවෙනි දවසේ ඉඳන්ම. අන්න ඒ ගැප් එක ෆිල් කිරීම තමයි අපිට තිබ්බ අරමුණ. අන්න ඒ වගේ කටයුතු වල නිරත වුණා. ඒත් එක්කම විවිධ කලා කටයුතු, මොකද රජරට විශ්වවිද්‍යාලයේ බොහෝ කලා කටයුතු තියෙනවා. වෑදිය නිල්ල, ඒත් එක්කම විවිධ කලා සංගම් ආදී සියලුම දේවල් තිබ්බා. මොකද මම ලිවීමට පොඩ්ඩක් කැමති. අන්න ඒ වගේ දේවල් වලට එතකොට යොමු වෙලා හිටියා. ඒත් එක්කම විශ්වවිද්‍යාලය ඇතුළතදී අපි සම්බන්ධ වෙනවා අයිසෙක් සංගමයත් එක්ක විවිධ කටයුතු සිද්ධ කරන්නත්. හැබැයි රජරට විශ්වවිද්‍යාලය ඇතුලේ අයිසෙක් සංගමයක් නැහැ. නමුත් විවිධ විශ්වවිද්‍යාලත් එක්ක සම්බන්ධ වෙලා අපි ඒ කටයුතු වලත් නිරත වෙනවා. ඒ වගේ බොහෝ කටයුතු විශ්වවිද්‍යාලය ඇතුළේදී සිද්ධ වෙනවා. මොකද මම හිතන විදිහට විශ්වවිද්‍යාලයක් කියන්නේ සාමාන්‍ය අපි දකින පොතේ පතේ දැනුමට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මොකද එහෙම දැනුමක් ලබාගෙන විතරක් මට හිතෙන්නේ නැහැ ඉදිරියේදී සාර්ථක කැරියර් එකක් නැත්නම් සාර්ථක ප්‍රොෆෙෂන් එකකට යන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ හින්දා මම දකින විදිහට නම් විශ්වවිද්‍යාලයක ඇතුළතදී සියලුම දැනුම ලබා ගත යුතුයි, සියලුම අත්දැකීම් ලබා ගත යුතුයි. ඒත් එක තමයි ඉදිරියට යාම සහ එහිදී මතුවෙන චැලෙන්ජස් වලට කොහොමද උත්තර හොයන්නේ කියන එක තීරණය වෙන්නේ අපි ලබා ගන්න පන්නරෙන් කියන එක තමයි මම හිතන්නේ. ඔව් දැන් එහෙනම් අපි අපේ ප්‍රධාන මාතෘකාව කතා කරන්න පටන් ගමු. දැන් අපි දන්නවා දැන් අද සමාජයේ ගොඩක් කතිකාවතක් ඇති වෙලා තියෙනවා මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, මැෂින් ලර්නින්, ඩේටා සයන්ස්.
වගේ මාතෘකා පිළිබඳ. ඇත්තටම මොනවද මේ මාතෘකා වලින් කියවෙන්නේ? මොනවද මේ වචන? ඔපුදු මේ අපි අද සමාජය මේ ගැන ගොඩක්ම කතා කරාට විශාල වශයෙන් කතා කරාට මේක මේ අලුත් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ මම දකින විදිහට මේක මේ අද ඊයේ ඇති වුණ දෙයක් නෙමෙයි. මොකද 1950 ගණන් වල 40 ගණන් වල ඉඳන් අපිට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන මේ කන්සෙප්ට් එක තිබ්බා. මොකද මිනිස්සු හිතුවා එයාලා වගේම සිතන පතන යන්ත්‍ර නිපදවන්න පුළුවන්ද කියන එක මිනිස්සු හිතුවා. ඒත් එක අපි අහලා තියෙනවා ඇලන් ටූරින් වගේ සයන්ටිස්ට්ලා විද්‍යාඥයෝ ඒගොල්ලෝ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකක් කියන්නේ මොකක්ද කියන එකට ඩෙෆිනිෂන් එකක් දෙන්න නැත්නම් මේ පවා උත්සාහ කරා. අන්න ඒ වගේ දැනක 1940 ගණන් වල 50 ගණන් වල මේක ගැන කතිකාවතක් ඇති වුණා. නමුත් ප්‍රශ්නේ සිද්ධ මම වුණේ හිතන්නේ අර ආටිෆිෂල් දැන් අපි යම්කිසි AI මැෂින් එකක් හැදුවාම ටූරින් ටෙස්ට් එක කියලා එක්කත් කරනවා. ඒක අනිවාර්යයෙන්ම මොකද මේ ටූරින් තමයි ඇලන් ටූරින් තමයි මුලින්ම කිව්වේ අපි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකක් කියලා හඳුනා ගන්නට නම් යම්කිසි සොෆ්ට්වෙයාර් එකක් නැත්නම් යම්කිසි සොලියුෂන් එකක් ඔයාට කරන්න පුළුවන් ටෙස්ට් එකක් විදිහට ටූරින් ටෙස්ට් එක කියන එක හඳුන්වලා දුන්නා. ඒ කියන්නේ AI එකක් සහ හියුමන් කෙනෙක් අපිට වෙන් කරලා තවත් හියුමන් කෙනෙක්ට හඳුනා ගන්නට බැරි නම් එය AI සිස්ටම් එකක් කියලා ඩිෆයින් කරන්න පුළුවන් කියලා ටූරින් කිව්වා. අන්නේ ඒ වගේ දේවල් එක්ක බොහෝ ඇල්ගොරිදම්ස් පවා නිර්මාණය වුණා 40 ගණන් වල 50 ගණන් වල මේ සම්බන්ධයෙන්. හැබැයි මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්නය තමයි ඒ කාලේ තිබ්බ කම්පියුටේෂන් ඇබිලිටි එක නැත්තම් පරිගණන හැකියාව සහ තිබ්බ තාක්ෂණයත් එක්ක මේ තියෙන AI ඇල්ගොරිදම්ස් නැත්තම් මේ ටෙක්නොලොජිස් පාවිච්චි කරන්නට බැරි වුණා. ඒකත් එක්ක තව පරිගණක හැකියාව දියුණු වෙගෙන ආවා. සුපර් කම්පියුටර්ස් කියන දේ නෝමල් කම්පියුටර්ස් තැනටම ආවා. ඊට පස්සේ ක්ලවුඩ් කම්පියුටිං කියන කන්සෙප්ට් එක මිනිස්සු ගාවට ආවා. ඔන්න ඔයත් එක්ක මිනිස්සුන්ට පුළුවන් වුණා එයාලා පාවිච්චි කරපු අර AI ඇල්ගොරිදම්ස් තියෙන අර අපි ගාව දැනට තියෙන ලොකු ඩේටා සෝසස් එක්ක කම්බයින් කරලා පාවිච්චි කරන්න. මොකද ඒ වෙද්දි මිනිස්සු එයාලගේ සිස්ටම්ස් එක්ක ගොඩක් ඩේටා සෝසස් එකතු කරගෙන තිබ්බා. විවිධ ඩේටා එකතු කරගෙන තිබ්බා. ඒ වගේ විෂුවලයිසේෂන් නැත්නම් ඩේටා ඇනලිටික්ස් වගේ දේවල් කරා. ස්ටැටිස්ටිකල් මොඩල්ස් බිල්ඩ් අප් කරගෙන හිටියා. අන්න ඒත් එක්ක එයාලට ආව මතකයට මෙන්න මේ අපි ඉස්සර පාවිච්චි කරපු මැෂින් ලර්නින් සහ AI ඇල්ගොරිදම්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. අනිත් එක තමයි පුබුදු අපි ගොඩක් කතා කරන වචන තුනක තියෙන කන්ෆියුෂන් එක ගැන අපි කතා කරොත් AI, machine learning සහ deep learning. ඔය තුනේ වෙනසක් තියෙනවා. සහ ඔය තුන සම්බන්ධ වෙන ආකාරයක් තියෙනවා. මොකද අපි ගත්තොත් AI කියන එක නැත්තම් කෘතිම බුද්ධිය artificial intelligence කියන එක විශාල රූපයක් විදිහට ගත්තොත් ලොකු රූපය තමයි ඒක. මෙන්න මේක ඇතුලේ තියෙන පොඩි සබ් පාර්ට් එකක් සබ් කැටගරි එකක් තමයි machine learning කියන්නේ. AI කරන එකම විදිහ machine learning නෙවෙයි. සහ machine learning කියන්නේ AI කරන එකම ටූල් එකක් නෙමෙයි. ඒ හින්දා AI කියන ලොකු කොම්පොනන්ට් එක ඇතුලේ තියෙන සබ් කොම්පොනන්ට් එකක් තමයි machine learning කියන්නේ. ඊට අමතරව ජෙනටික් ඇල්ගොරිදම්ස් සහ විවිධ දේවල් අපි AI වලට පාවිච්චි කරනවා. knowledge bases වගේ දේවල් පාවිච්චි කරනවා. machine learning කියන සබ් කැටගරි එක ඇතුලේ තවත් තියෙන පොඩි සබ් කැටගරි එකක් තමයි අපි deep learning කියලා කියන්නේ. මොකද machine learning කියන එකේදී ඇතුලේදී අපි කතා කරනවා artificial neural network ගැන, කෘත්‍රිම නියුරෝන ගැන. මෙන්න මේ කෘත්‍රිම නියුරෝන තවත් layers ගන්න වැඩි කරලා තියෙන layers වැඩි ප්‍රමාණයක් එක කටයුතු කිරීමේදී තමයි deep learning කියන concept එක අපිට හම්බෙන්නේ. එතකොට AI කියන ලොකු sub category එක ඇතුලේ machine learning කියලා වෙනම sub category එකක් තියෙනවා. ඒකත් ඇතුලේ තියෙන පොඩි component එකක් තමයි deep learning කියලා කියන්නේ. එතකොට convolution neural networks වගේ ඒවා ඉන්නේ deep learning යටතට. අනිවාර්යයෙන්ම convolution neural network, recurrent neural networks වගේ දේවල් එන්නේ deep learning කියන එක ඇතුළට. ඔව් එතකොට data science ගැන කතා කරොත් මොකක්ද මේ data science අතර වෙනස? ඔව් මෙන්න මේ අපි කියපු AI කියන ලොකු area එක ඇතුළත් එක්ක වෙනම පොඩි ඡේදනයකුත් තියෙන දෙයක් තමයි data science කියලා කියන්නේ.
මොකද මිනිස්සු ඉස්සරින් දම්ම ඩේටත් එක ගනුදෙනු කරා ඒගොල්ලෝ ඩේටා ඇනලිටික්ස් වගේ පාර්ට්ස් කරා ඩේටා විෂුවලයිසේෂන් කරා. ඒ කියන්නේ අපි ගාව තියෙන ඩේටා විවිධ ආකාරයෙන් විෂුවලයිස් කරලා පෙන්වීම සහ පොඩි පොඩි ස්ටැටිස්ටිකල් ඩිෆිනිෂන් දීම වගේ දේවල් සිද්ධ කරගෙන ආවා. එතකොට මේ ඩේටා සයන්ස් කියන එකේදී ගොඩක් වෙලාවට සැලකිලිමත් උනේ අපි ගාව දැන තියෙන ඩේටා සම්බන්ධයෙන් තියෙන ඒ ඩේටා සම්බන්ධයෙන් තියෙන ගතිගුණ ඉදිරිපත් කිරීමක් තමයි ඩේටා සයන්ස් කියන තැනදී බලාපොරොත්තු වුණේ. එතනදී බොහෝ වෙලාවට අපි ගනුදෙනු කරේ නියුමරිකල් ඩේටාත් එක්ක. ඒ කියන්නේ ගණිතමය නේද අංකන සම්බන්ධ ඩේටාත් එක්ක. හැබැයි මෂින් ලර්නින් කියන කන්සෙප්ට් එකට ගියාට පස්සේ අපි අංකන ඩේටා වලින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා කම්පියුටර් විෂන් ඒ කියන්නේ ඉමේජරි වීඩියෝ සහ සවුන්ඩ් වගේ ඩේටාත් එක්කත් ගනුදෙනු කිරීම කියන තැනට ගියා. ඒත් එක්කම තියෙන මේන්ම ඩිෆරන්ස් එක තමයි මෂින් ලර්නින් කියන කන්සෙප්ට් එක ඇතුළේදී අපි ගොඩක් වෙලාවට ඉස්සරහ දෙයක් ප්‍රෙඩික්ට් කරන්න නැත්නම් ප්‍රෙඩික්ෂන් එකකට යොමු වෙන්න තියෙන හැකියාව වැඩි. හැබැයි ඩේටා සයන්ස් කියන තැනදී අපි බොහෝ වෙලාවට සිද්ධ කරන්නේ අපි ගාව දැනට තියෙන ඩේටා සම්බන්ධයෙන් යම්කිසි මොඩල් එකක් බිල්ඩ් අප් කරලා ඒ සම්බන්ධයෙන් අයිඩියා එකක් ලබා දීම තමයි බොහෝ වෙලාවට ඩේටා සයන්ස් කියන කන්සෙප්ට් එක ඇතුළේදී අපි සිද්ධ කරන්නේ. ඔය ඒකට ඩේටා සයන්ටිස්ට් කෙනෙක් අනිවාර්යෙන් මැෂින් ලර්නින් දැනගෙන ඉන්න ඕනේ කියලා එකක් නැහැ. ඒකත් වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට අද ඩේටා සයන්ටිස්ට් කියන ජොබ් රෝල් එක ගත්තොත් පුදු ඔයා බැලුවොත් කොහේ හරි තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එයාලා එක්ස්පෙක්ට් කරන තැන් වෙනස්. අපි පුදු ගත්තොත් ඩේටා සයන්ටිස්ට් කියන රෝල් එක ගත්තොත් සමහර ඩේටා සයන්ටිස්ට්ලා එක්ස්පෙක්ට් කරන දේවල් වෙනස්. ඒ කියන්නේ ඩේටා සයන්ටිස්ට් කියන ජොබ් රෝල් එක ඇතුළතදී මෙන්න මේක තමයි නිශ්චිත දේ කියලා අපිට හරියටම කියන්නට බෑ. මොකද සමහර තැන්වලදී ඩේටා සයන්ටිස්ට් කෙනෙක්ගෙන් එක්ස්පෙක්ට් කරන්නේ ඩේටා විෂුවලයිසේෂන් වගේ දේවල් වගේ වෙන්න විතරක් පුළුවන්. හැබැයි දැනට ඩේටා සයන්ටිස්ට්ලාගෙන් එක්ස්පෙක්ට් කරනවා යාලා මැෂින් ලර්නින් සම්බන්ධ දැනුමක් ලබාගෙන තියෙනවා. සහ ඒත් එක්කම මේ වෙද්දී ඒක දියුණු වෙලා තියෙනවා කම්පියුටර් සයන්ස් සම්බන්ධයෙන්ුත්. ඒ කියන්නේ ඩේටා සයන්ස් මොඩල් එකක් නැත්නම් මැෂින් ලර්නින් මොඩල් එකක් කොහොමද ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එකකට ගෙනියන්නේ වගේ දෙයක් පවා ඩේටා සයන්ටිස්ට් කෙනෙක් දැනගන්න ඕනේ කියලා අද නෝම් එකක් ඇති වෙලා තියෙනවා. ඇත්තටම මේ ගොඩම පොපියුලර් මතයක් තමයි ඩේටා සයන්ටිස්ට් කෙනෙක් කියන්නේ කම්පියුටර් සයන්ස්, මැතමැටික්ස් සහ ජෙනරල් නොලෙජ් කියන ඔය තුනම එකතුවෙන් හැදුණු පුද්ගලෙක් කියන එක තමයි අද මතයක් විදිහට ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි මැෂින් ලර්නින් ගැන කතා කරද්දී ඒත් එක්කම වගේ තවත් වචනයක් එනවා ස්ටැටිස්ටික්ස්. මොකද්ද මේ දෙකේ සම්බන්ධය? ඔව් අපි මැෂින් ලර්නින් ගැන කතා කරද්දී ස්ටැටිස්ටික්ස් නැත්නම් සංඛ්‍යානය ගැන කතා කරනවා. මොකද මේ ගොඩක් කට්ටිය හිතනවා මේ මැෂින් ලර්නින් කියන්නේම ස්ටැටිස්ටික්ස් විතරයි කියලා. නැහැ. ඒක වෙනස්. මොකද මම පොඩි උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ස්ටැටිස්ටික්ස් නැත්නම් සංඛ්‍යානයේ තියෙන බේසික්ම කන්සෙප්ට් එකක් තමයි සරල රේඛීය සමීකරණය. y සමානයි mx ධන c සමීකරණය. අපි මේ සමීකරණයම පාවිච්චි කරනවා මැෂින් ලර්නින් ඇතුළේදී ලීනියර් රිග්‍රෙෂන් කියලා මොඩල් එකක් විදිහට. ලීනියර් රිග්‍රෙසිව් මොඩල් එකක් විදිහට පිටින් බලපුවම අපිට පේන්නේ මේ එකම සමීකරණය තියෙන්නේ y mx c කියන සමීකරණයමයි තියෙන්නේ. අපි හිතනවා ඕකේ ඒ කියන්නේ මැෂින් ලර්නින් සහ ස්ටැටිස්ටික්ස් දෙකම එකයි කියලා. නමුත් අපි ඇතුළට ගිහිල්ලා බැලුවොත් අපි ස්ටැටිස්ටික්ස් වලදී y mx c කියන එක පාවිච්චි කරන්නේ අපි ගාව තියෙනවා දත්ත සමුදායක් නැත්නම් දත්ත ප්‍රමාණයක් තියෙනවා xy අක්ෂ ඔස්සේ තියෙන දත්ත ප්‍රමාණයක් තියෙනවා. අපි මේ සියලුම දත්ත ටික අරගෙන මේ දත්ත පොයින්ට් වල මේ data point වලට සාධාරණ වූ රේඛාවක් නිර්මාණය කරනවා. ඕක තමයි අපි සාමාන්‍ය සංඛ්‍යානයේදී සිද්ධ කරන්නේ. හැබැයි මැෂින් ලර්නින් වලදී අපි සිද්ධ කරන්නේ අපි මේ ගන්නා වූ දත්ත ප්‍රමාණය කොටස් දෙකකට කඩා ගන්නවා. ට්‍රේන් සහ ටෙස්ට් කියන දත්ත කාණ්ඩ වලට කඩා ගන්නවා. අපි එතකොට මේ අපේ රේඛාව නිර්මාණය කරන්නේ මැෂින් ලර්නින් තුලදී අර ට්‍රේන් ඩේටා සෙට් එකට විතරයි. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා අපි ඉස්සරහදී දෙන ප්‍රෙඩික්ෂන් එක මේ ටෙස්ට් ඩේටා සෙට් එකට හොඳට ටැලි වෙයි කියලා. නැත්නම් මේක මේ ටෙස්ට් ඩේටා සෙට් එක උඩ වැඩ කරයි කියලා අපි හිතනවා. එතනදී අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරිය සඳහා නැත්නම් අපි නොදන්නා data point සමූහයක් සඳහා මේ අපි build up කරපු machine learning model එක වැඩ කරයි කියන assumption එක තමයි අපේ machine learning උඩ තියෙන්නේ.
ස්ටටිස්ටික්ස් පැත්තට ගියොත් අපි සියලුම ඩේට පොයින්ට්ස් ටික අරගෙන නිර්මාණය කරගත්ත ඒ මොඩල් එක නැත්නම් ස්ටැටිස්ටිකල් මොඩල් එක අපි ඒකෙදි කියන්නේ සියලුම ඩේට සඳහා අපි ඩේට කිසිම විදිහකට ඛණ්ඩනය කරලා නැහැ විවිධ පොයින්ට්ස් වලට කඩලා නැහැ අපි කියන්නේ මේ සියලුම ඩේට සඳහා මේ ස්ටැටිස්ටිකල් මොඩල් එක වැලිඩ් වෙනවා ඒ නිසා මෙන්න මේ ඩේට පොයින්ට් අතර සම්බන්ධය මෙන්න මේ ඩේට පොයින්ට් අතර තියෙන ඉන්ටර්කනෙක්ෂන් එක මේ මොඩල් එක විසින් රීප්‍රසන්ට් කරනවා කියන එක තමයි අපි කියන්නේ. එතනදී ඒ කියන්නේ ස්ටැටිස්ටික්ස් වලදී අපි කරන්නේ විවිධ වූ ඩේට පොයින්ට්ස් නැත්නම් ඩේටා සෙට් එකක් අතර තියෙන විවිධ ෆීල්ඩ්ස් අතර තියෙන සම්බන්ධය ඩිෆයින් කිරීමක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මැෂින් ලර්නින් වලදී ඒක ඒ ඩේටා පොයින්ට්ස් යොදාගෙන ඉදිරියේදී අපි නොදැක්ක ඩේටා සම්බන්ධයෙන් කරන ප්‍රෙඩික්ෂන් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔන්න ඔයගේ ඩිෆරන්ස් එකක් තමයි ස්ටැටිස්ටික්ස් සහ මැෂින් ලර්නින් අතර තියෙන්නේ. ඔව් එතකොට ඇයි ඔබ මේ මැෂින් ලර්නින් වගේ ෆීල්ඩ් එකකට එන්නේ? මම මැෂින් ලර්නින් වගේ ෆීල්ඩ් එකකට එන්නේ ඒක ටිකක් අපූරු කතාවක්. මොකද මම මුලින්ම ගොඩක් වෙලාවට යොමු වෙලා හිටියේ බිස්නස් ඇනලිසිස් කියන පැත්තට. බිස්නස් ඇනලිසිස් සහ ඒ හා සම්බන්ධ ෆීල්ඩ් තමයි මම ගොඩක් කැමැත්තෙන් සිද්ධ කරගෙන එන්නේ. හැබැයි ඊට පස්සේ මට තේරුම් යනවා අපි ඉස්සරහට යද්දි ගොඩක් ඩේටා එක වැඩ කරනවා. බිස්නස් සම්බන්ධ වැඩ කරද්දී අපි ගොඩක් ඩේටා එක වැඩ කරනවා. ඒතර මේ ඒ වෙද්දි ඩේටා විෂුවලයිසේෂන් වගේ පැති ගොඩක් ඉදිරියට ඇවිල්ලා තිනවා. 2000 මම මේ කතා කරන්නේ 2014 2015 වගේ කාලය ඇතුළත. ඊට පස්සේ මට තේරුම් යනවා මේක තවත් ඉස්සරහට ගෙනහිල්ලා මැෂින් ලර්නින් කියන කන්සෙප්ට් එක තමයි එතකොට තමයි ඉන්ඩස්ට්‍රි එක ගොඩක් මැෂින් ලර්නින් කියන කන්සෙප්ට් එකත් එක්ක වැඩ කරන්නේ. ඊට කලින් රිසර්ච් වගේ දේවල් වෙලා තියෙනවා. හැබැයි ඉන්ඩස්ට්‍රි එකට මැෂින් ලර්නින් වගේ දේවල් ඇවිල්ලා නැහැ. ඒත් එක්ක අපි මැෂින් ලර්නින් එක වැඩ කරන්න පටන් ගන්නවා. මට තේරුම් යනවා මේකෙන් ගොඩක් ලොකු දේවල් කරන්න පුළුවන්. ලොකු දේවල් කියන්නේ අපි දැනට කරපු ප්‍රොබ්ලම්ස් ඊට වඩා ලේසියෙන් සහ ගොඩක් ඇකියුරේට් විදිහට කරන්න පුළුවන් කියන දේ මට තේරුම් යනවා. ඒත් එක්ක තමයි මැෂින් ලර්නින් වලට එමු වෙන්නේ. මොකද මම මගේ ඉන්ටර්න්ෂිප් එක කරන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ. මයික්‍රොසොෆ්ට් ආයතනයේ ඉන්ටර්න්ෂිප් එක කරද්දී මට කියනවා ඔයා රිසර්ච් ෆීල්ඩ් එකක් තෝරගන්න නැත්නම් ඉස්සරහට යන ෆීල්ඩ් එකක් තෝරගන්න. එතකොට ඒ වෙද්දී මගේ ටේබල් එකේ උඩ තියෙන දේවල් තමයි මොබයිල් ඩෙවලොප්මන්ට්. මොකද ඒ වෙද්දී මම Windows 8 ඩෙවලොපර් කෙනෙක්. Windows 8 ස්ටෝර් එකේ මගේ ඇප්ස් ඒ වෙද්දී යනවා. ඒ මොබයිල් රැල්ලක් වගේ කට්ටිය Windows apps develop කර හිටියා. ඔව් රැල්ලක් වගේ develop කරා Windows 8 සහ Windows apps development කියන එක ලොකු රැල්ලක් විදිහට ඒ කාලේ තිබ්බා. ඒ app development සහ machine learning සහ තවත් business analysis කියන කොටස් තුන තමයි මගේ ටේබල් එකට ඒ වෙද්දි තියෙන්නේ. මම තෝරගන්නවා machine learning කියන පැත්තෙන් ඉස්සරහට යන්න. මොකද මට හිතෙනවා මේ පැත්තෙන් ඉදිරියක් තියෙනවා සහ වෙනසක් කරන්න පුළුවන් කියන එක. මොකද මම පොඩි කාලේ ඉඳන්ම කැමති ගණිතය සහ පරිගණක විද්‍යාව කියන දෙක පොඩ්ඩක් එකතු කරගන්න සහ රිසර්ච් පැත්තට. ඒ නිසා තමයි මම මේ මැෂින් ලර්නින් සහ ඩේටා සයන්ස් කියන පැත්ත තෝරගන්නේ. එතකොට දැන් අපි දන්නවා ඔබ කිව්ව විදිහට දැන් වර්තමානයේ මැෂින් ලර්නින් යූස් වෙන ගොඩක් තැන්වල. ඉතින් අපි රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන් ටිකක් කතා කරමු මේ මැෂින් ලර්නින්. ඔව් මොකද පුබුදු අපි හිතනවා දැන් මැෂින් ලර්නින් කියන එක ගැන ගොඩක් කතා කරගෙන යද්දී සහ අද දැකලා තියෙන දේවල් එක්ක අපි හිතනවා මේක තාම සයන්ස් ෆික්ෂන් එකක් විතරයි කියන එක. හැබැයි අපි ගත්තොත් ඔයගොල්ලොන්ගේ ගෙදර දැනට පාවිච්චි කරන සමහර ඉන්ස්ට්‍රුමන්ට් වලත් මැෂින් ලර්නින් සහ AI concepts use වෙනවා. ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් home automation system එකක් Google Assistant හරි Amazon Alexa වගේ දෙයක්. ඒ කියන්නේ ඔයා මැෂින් ලර්නින් පාවිච්චි කරනවා ඔයාගේ voice එක recognize කරන්න. ඔගොල්ලෝ පාවිච්චි කරනවා නම් facial recognition තියෙන ෆෝන් එකක්. කියන්නේ මූණෙන් අන්ලොක් කරන්න පුළුවන් ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් එතනදී ඔයගොල්ලෝ යොදාගන්නෙත් machine learning algorithm එකක්. ඔයාගේ face එක detect කරන්න ඔයා තව කෙනෙක්ගෙන් වෙන් කරලා අඳුනා ගන්න machine learning algorithm එකක් තමයි ඔයා එතනදී use කරන්නේ. ඒත් එක්කම අපි තව ඉස්සරහට ගියොත් ඔයා දැකලා ඇති Boston Dynamics එකෙන් එළියට දීපු robotsලා වගේ කට්ටිය machine learning තමයි use කරන්නේ. සහ AI concept ගොඩක් use කරනවා යාළගේ දේවල් කරන්න. ඒ අපි කතා කරන්නේ ගොඩක් ඉදිරියට ගිය ෆීල්ඩ්. ඒ කියන්නේ අපිට දකින්න තියෙන සමාජයේ අපි ගොඩක් ඉදිරියට ගිය ෆීල්ඩ්. හැබැයි ඊටත් තව ටිකක් යටට આવොත් ගොඩක් බැංකු කටයුතු වලදී අද මැෂින් ලර්නින් වගේ දේවල් පාවිච්චි වෙනවා. ඒගොල්ලොන්ගේ ඉන්ට්‍රස්ට් රේට් වගේ ඒවා තීරණය කරන්න. ඒත් එක්කම ස්ටොක් මාකට් එකේ සමහර ඩිසිෂන් ගන්න. ඔය වගේ දේවල් වලට මැෂින් ලර්නින් ගොඩක් තැන්වලදී යූස් වෙනවා.
ඒත් එක්කම මම කතා කරොත් දැන් අපි මං අද වැඩ කරන ෆීල්ඩ් එක ගැන කතා කරොත් ඒකේ ටිකක් මැෂින් ලර්නිං යොදා ගන්නවද කියලා හිතාගන්න බැරි ෆීල්ඩ් එකක්. මොකද අපි වැඩ කරන්නේ ස්පෝර්ට්ස් එක්ක, ඒ කියන්නේ ක්‍රීඩා කටයුතු එක්ක. ක්‍රීඩා කටයුතු වලදී මැෂින් ලර්නිං ඉතාම විශාල පරිමාණයෙන් යොදා ගන්නවා. ඔගොල්ලෝ ටිකක් ෆැමිලියර් නම් ෆෝමියුලා 1 වගේ ස්පෝර්ට් එකක් ගැන. ෆෝමියුලා 1 කියන්නේ ඩේටා ඇනලිටික්ස් සහ මැෂින් ලර්නිං වැඩියෙන්ම යූස් කරන ඉන්ඩස්ට්‍රි එකක්. ඒත් එක්කම මම ගොඩක් පරීක්ෂණ සිදු කරන්නේ නෝමල් ගෲප් ස්පෝර්ට්ස් ගැන. ඒ කියන්නේ වොලිබෝල්, නෙට්බෝල්, සොකර් වගේ ගෲප් ස්පෝර්ට්ස් ගැන. අපි මැෂින් ලර්නිං, කම්පියුටර් විෂන් සහ මේ සියලුම තාක්ෂණයන් යොදා ගන්නවා ක්‍රීඩකයන්ගේ පර්ෆෝමන්ස් එක, ඒත් එක්කම ප්ලේයර් ස්ට්‍රැටජීස්, ගේම් ස්ට්‍රැටජීස් වගේ ඒවා තීරණය කරන්න සහ ප්ලේයර් ට්‍රේනිං වලට මැෂින් ලර්නිං යොදා ගන්නවා බොහොම විශාල පරිමාණයක්. ඒ වගේම ඔබ දැන් මැෂින් ලර්නිං යූස් කරපු ඇප්ලිකේෂන්ස් ගැන කතා කරද්දි මට මතක් වුණා මේ වොෂින් මැෂින් එකක් මම දැක්කා ෆසිලොජික් යූස් කරලා හදලා. ඒකට ඒකත් මැෂින් ලර්නිං වල එක ඇප්ලිකේෂන් එකක්. ඔව්, ඒ කියන්නේ හරිම අපූර්ව දේවල් වලට යොදා ගන්න වොෂින් මැෂින්, ඒ වගේම පාන් ටෝස්ට් කරන මැෂින් එකට මැෂින් ලර්නිං යොදාගෙන තියෙනවා. ඒත් එක්කම අපූර්ව නිර්මාණයක් කරලා තිබ්බා ෆ්‍රිජ් එකක්. ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන දේවල් කොච්චර ෆ්‍රෙෂ් විදිහට තියෙනවද වගේ, ඒ වගේම තව මොනවද අඩු, ඉස්සරහට අපි ඕඩර් කරන්න ඕනේ මොනවද වගේ දේවල් තීරණය කරන්න පවා මැෂින් ලර්නිං දැනට යොදා ගන්නවා විවිධ උපාංගවල. මම හිතනවා ඉස්සරහට අපේ හෝම් අප්ලයන්සස් ගොඩකට මැෂින් ලර්නිං එන්න පුළුවන්. ඕගොල්ලෝ දැකලා ඇති අද වෙද්දිත් සමහර ටෙලිවිෂන්ස් වගේ තියෙනවා අපිට හෑන්ඩ් ගෙස්චර්ස් වලින් වොලියුම් එක අඩු වැඩි කරන්න පුළුවන්. වීඩියෝ එක පෝස්ට් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කම්පියුටර් විෂන් බොහෝ වෙලාවට යොදා ගන්නවා ඒ වගේ තැන්වලදී. ඉඳා ඉස්සරහට බොහෝ ලොකු කම්පියුටර් විෂන් සහ මැෂින් ලර්නිං ඇප්ලයන්සස් අපේ නෝමල් හෝම් ඇප්ලයන්සස් ඇතුළට ඇවිල්ලා තියෙයි. ඔබ දැන් අපිට කලින් පැවසුවා ඔබගේ PhD පර්යේෂණය ඔබ කරන්නේ ක්‍රීඩාවට කොහොමද මැෂින් ලර්නිං යොදා ගන්න කියලා. දැන් අපි පොඩ්ඩක් ඒක පොඩ්ඩක් විස්තරව කතා කරමු. ඔව්, පුබුදු මම සිද්ධ කරන්නේ මම මගේ ආචාර්ය උපාධිය සිද්ධ කරන්නේ ඔස්ට්‍රේලියානු ස්පෝර්ට්ස් ආයතනය, නැත්නම් AIS එක, Australian Institute of Sport හා සම්බන්ධව තමයි මගේ ආචාර්ය උපාධිය සිද්ධ කරන්නේ. මෙහිදී මම සිද්ධ කරන්නේ ගෲප් ස්පෝර්ට්ස් වලට එයාලගේ ප්ලේයර් ඇනලිසිස් කම්පියුටර් විෂන් භාවිතයෙන් සිද්ධ කරන්නේ කොහොමද කියලා. මම පොඩි එක්සාම්පල් එකක් දුන්නොත්, අපි දන්නවා වොලිබෝල් ගේම් එකක් නැත්නම් නෙට්බෝල් ගේම් එකක් ඇතුළත ප්ලේයර්ස්ලා 12ක් නැත්නම් ප්ලේයර්ස්ලා 11ක් එකපාර සෙල්ලම් කරනවා. මේ සෙල්ලම් කරන ප්ලේයර්ස්ලා විවිධ වූ යාලගේ ගෙස්චර්ස් සහ යාලගේ පෝසස් තියෙනවා යාලා විවිධ වූ කටයුතු සඳහා යොදා ගන්න. හිතන්න අපි නෝමල් වොලිබෝල් ගේම් එකක් ගන්නවා කියලා. වොලිබෝල් ගේම් එකකදී අපි ගත්තොත් ස්පයික් එකක් නැත්නම් වොලිබෝල් ඩෑෂ් ෂොට් එකකට යද්දී යාලගේ ඇඟේ තියෙන පෝස් එක විවිධාකාරයෙන් වෙනස් වෙනවා. අපි මේක ගොඩක් කම්පිටිටිව් ස්පෝර්ට් එකක් කියන තැනට ගෙනාවොත්, ඒ කියන්නේ ඔලිම්පික් මට්ටමේ ක්‍රීඩාවක් කියන තැනට ගෙනාවොත්, මෙයාලගේ පෝස් එකේ තියෙන පොඩි වෙනසක් විශාල සමහර විට තරගයේ ජය පෙරදුම තීරණය කරන සාධකයක් වෙන්න පුළුවන්. ඒතර මේ වගේ රටවල් වල තියෙන ස්පෝර්ට්ස් ටීම් පාවිච්චි කරනවා AI ටෙක්නොලොජිස් මේ තියෙන සියලුම ක්‍රීඩකයන්ගේ මූවමන්ට්ස් සහ මෙයාලගේ පැටර්න්ස් අයිඩෙන්ටිෆයි කරන්න සහ ඒවා මාර්ගෙන් ප්ලේයර් ස්ට්‍රැටජිස් සහ ගේම් ස්ට්‍රැටජිස් තීරණය කරන්න. අපිට තියෙන මේකෙදි ප්‍රශ්නය තමයි ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මේ වගේ පෝසස් ට්‍රැක් කරන්න සහ මිනිස්සු ට්‍රැක් කරන්න සෙන්සර්ස් හයි කරන්න පුළුවන් නේද කියන එක. මොකද අපි දැකලා තියෙන දෙයක් තමයි මොකක් හරි ට්‍රැක් කරන්න ඕන නම් රයිට් අපිට සෙන්සර් එකක් IoT සෙන්සර් එකක් වගේ ඇඳුමක වගේ තැනක ප්ලග් ඉන් කරන්න පුළුවන් කියන එක. හැබැයි තියෙන ප්‍රශ්නය තමයි අන්න ඒ වගේ දේවල් කරන්නට බෑ ක්‍රීඩා නීති රීතිත් එක්ක. ඒ වගේම ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එකෙන් ගත්තොත් ක්‍රීඩකයෙක්ට තවත් දෙයක් පැලඳගෙන ඉන්න කියන එක ටිකක් අමාරු දෙයක්. එයාලගේ පර්ෆෝමන්ස් එකට ඒක බලපාන්න පුළුවන්. ඒ නිසා අපි පාවිච්චි කරන්නේ කැමරා ෆුටේජ් එක, කම්පියුටර් විෂන් කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරලා කැමරා ෆුටේජ් එක මගින් විතරක් මේ සියලුම ස්ට්‍රැටජිස් නිර්මාණය කරන්නට අපි අපේ පරීක්ෂණය කරගෙන යනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මගේ පරීක්ෂණයත් එක්ක දැනට කරගෙන යන්නේ. ඒත් එක්කම AIS එක නැත්නම් Australian Sports එක තවත් විවිධ පරීක්ෂණ නිර්මාණය කරගෙන යනවා. එයාලගේ ස්පෝර්ට්ස් ඉන්ඩස්ට්‍රි එක දියුණු කරන්නට. මොකද ඔස්ට්‍රේලියාව කියන්නේ ස්පෝර්ටිං නේෂන් එකක්. ඔයගොල්ලෝ දැකලා ඇති ක්‍රිකට්
සම්බන්ධයෙන් ගත්තොත් ක්‍රිකට් ඉතාම හොඳින් තියෙන සහ ක්‍රිකට් වලට ලොකු ඇල්මක් තියෙන රටක් ඔස්ට්‍රේලියාව. ඒත් එක්කම අනිත් ස්පෝර්ට්ස් වලටත් ඒ වගේම ඇල්මක් තියෙන රටක්. ඒ හින්දා මේගොල්ලොන්ගේ රිසර්ච් ගොඩක් යන්නේ කොහොමද මේ ස්ට්‍රැටජිස් දියුණු කරන්නේ සහ ඒකෙන් කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක් ගන්නෙ කොහොමද කියන එක සම්බන්ධයෙන්. එතකොට අපි දන්නවා මේ මැෂින් ලර්නින් ගැන අපි කතා කරද්දී ගොඩක් ඇල්ගොරිතම්ස් මේකට යූස් වෙනවා. ඒ කියන්නේ ක්‍රම යූස් කරනවා. දැන් අපි කොහොමද අපි මොකක් හරි වැඩක් කරද්දී ඒකට හොඳම ඇල්ගොරිතම් එකක් හොයාගන්න? ඔව් මේ මගෙන් නිතරම ඇහෙන ප්‍රශ්නයක් තමයි අපි මැෂින් ලර්නින් ඇල්ගොරිතම් එකක් පාවිච්චි කරද්දී කොහොමද හරි මැෂින් ලර්නින් මොඩල් එකක් බිල්ඩ් අප් කරද්දී හරි ඇල්ගොරිතම් එක යූස් කරන්නේ කොහොමද කියලා. මොකද ඒකට ඇත්තටම මට නිශ්චිත පිළිතුරක් දෙන්නට බෑ. මොකද ඒකට මෙන්න මේක තමයි විදිහ කියලා කොහෙවත් කියපු දෙයක් හෝ ඒකට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නැහැ. මොකද එක එක ඩේටා වලට විවිධ වූ ඇල්ගොරිතම් ෆිට වෙන්නට පුළුවන්. සහ එකම ඩේටා වලට විවිධ ටයිම් වලදී සහ විවිධ ඇප්ලිකේෂන් එක මත අපිට යොදා ගන්න පුළුවන් ඇල්ගොරිතම් එක සහ ඒ ඇල්ගොරිතම් එකේ පැරාමීටර්ස් වගේම හයිපර් පැරාමීටර්ස් වෙනස් කරන්නට සිද්ධ වෙන්නට පුළුවන්. අපි සාමාන්‍ය පොඩි උදාහරණයක් ගත්තොත් හිතන්න අපි ගාව තියෙනවා කියලා ඩේටා සෙට් එකක්. සාමාන්‍ය සේල්ස් ඩේටා සෙට් එකක්. අපි මේ සේල්ස් ඩේටා සෙට් එකෙන් ඉදිරියේදී ඇති වෙන සේල්ස් එක කොහොමද කියලා තීරණය කරන්න ප්‍රෙඩික්ට් කරන්නට ඕනේ. අපි හිතනවා මේ සේල්ස් ඩේටා සෙට් එකට මේක ලංකාව ඇතුලේ කරපු ඩේටා සෙට් එකක්. මෙන්න මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා අපි හිතනවා. ලීනියර් රිග්‍රෙෂන් පාවිච්චි කරන්නට පුළුවන් කියලා අපි හිතනවා. අපි හිතනවා මේ ඩේටා අතර තියෙන්නේ ලීනියර් නැත්නම් රේඛීය සම්බන්ධයක් තියෙන කියලා අපි හිතලා කරපුවාම සමහර වෙලාවට හරියන්නට පුළුවන්. හැබැයි හිතන්න මේ වගේම මේ ඩේටා ෆීල්ඩ්ස්ම තවත් තැනක එකතු කරලා අපි ඩේටා සෙට් එකක් හදනවා. හිතන්න අපි මේක කරේ ඉන්දියාව ඇතුලේ කියලා. මේ ඩේටා සෙට් එකට අපි හිතනවා රයිට් අපි ලංකාව ඇතුලේ බිල්ඩ් අප් කරපු මොඩල් එකට ලීනියර් රිග්‍රෙෂන් හරි ගියා. ඒ හින්දා මේකටත් හරියයි කියලා අපි හිතුවොත් ඒක වැරදි. මොකද අපි හැම වෙලාවෙම පාවිච්චි කරන්න ඕනේ ට්‍රේන් ටෙස්ට් මොඩල් එකක් අර මම කලින් කිව්ව විදිහට බිල්ඩ් අප් කරලා ඒ දෙක උඩ අපි යොදා ගන්නට බලාපොරොත්තු වෙන සියලුම ඇල්ගොරිතම් සහ හයිපර් පැරාමීටර්ස් යූස් කරලා ඒක ට්‍රේන් කරවලා අපි බලන්න ඕනේ අපිට බෙස්ට් ෆිට් වෙන මොඩල් එක මොකක්ද කියලා. අනිත් එක ඒ වගේ තැන්වලදී මම දැක්ක සමහර කට්ටිය කරන අඩුපාඩුවක් තමයි දැන් ඩීප් ලර්නින් ගැන අපි කතා කරන්නේ ඩීප් ලර්නින් ගැන ලොකු හයිප් එකක් තියෙනවා කියලා කතා කරානේ. පොඩි ප්‍රොබ්ලම් එකකට ඩේටා පොඩ්ඩක් තියෙන ප්‍රොබ්ලම් එකකට පවා ඩීප් ලර්නින් ඇල්ගොරිතම් එකක් නැත්නම් ඩීප් නියුරල් නෙට්වර්ක් එකක් පුෂ් කරන්න සමහර කට්ටිය හුරු වෙලා තියෙනවා. ඇත්තට එතනදී අපිට ලොකු සමහර වෙලාවට ලොකු ඇකියුරසි එකක් පෙන්වන්නට පුළුවන්. ඒ කියන්නේ 95 96 වගේ ඇකියුරසි එකක් පෙන්වන්නට පුළුවන්. හැබැයි ඒ මොඩල් එක අපි කියන ඕවර්ෆිට් වෙලා නැත්තම් ඒ මොඩල් එක ඒ ඩේටා වලට විතරක් වැඩ කරන බයස් මොඩල් එකක් බවට පත් වෙලා තියෙන්න පුළුවන්. ඒ හින්දා හරි ඇල්ගොරිතම් එක සිලෙක්ට් කරගන්නවා කියන තැනදී අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොන වගේ ටෙක්නොලොජිස්ද පාවිච්චි කරන්නේ සහ ඒ ඇල්ගොරිතම් එක ඒ ඩේටා වලට ෆිට වෙනවද කියලා තීරණය කරන්න මොන වගේ දේවල්ද අපි පාවිච්චි කරන්නේ කියන ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ හින්දා අපිට හරියටම කියන්නට බෑ මෙන්න මේ ඩේටා වලට මේ ඇල්ගොරිතම් එක හරියනවා කියන එක ඩිෆයින්ඩ් දෙයක් නෙමෙයි. ඔව් සාමාන්‍යයෙන් අපිට පුළුවන් ඇල්ගොරිතම්ස් කීපයක් යූස් කරලා ඒවා කම්පෙයාර් කරලා බලන්න. අනිවාර්යයෙන් මේක තමයි කරන්න ඕනේ. ඇල්ගොරිතම්ස් කිහිපයක් යූස් කරලා කම්පෙයාර් කරලා බලලා ඒ හරි ඇල්ගොරිතම් එක චූස් කරගෙන ඒ ඇල්ගොරිතම් එකේ තියෙන හයිපර් පැරාමීටර්ස් වගේ දේවල් ටියුන් කරලා ඒකේ ඒ ඇල්ගොරිතම් එකේ මොන version එකද හරියටම හරියන්නේ කියලා තමයි අපිට සිලෙක්ට් කරගන්න වෙන්නේ. ඔව් එතකොට අපි මැෂින් ලර්නින් ගැන කතා කරද්දී අපිට තේරෙනවා ඒක අසීමිත ලෙස ප්‍රබල තාක්ෂණයක් කියලා. දැන් කෙනෙක්ට මේක වැරදි වැඩකට යොදා ගන්න බැරිද? ඔව් වැරදි වැඩකට යොදා ගන්න බෑ කියන්නේ මේක ගොඩක්ම දැන් අද තියෙන බස් එකක් ඒ කියන්නේ නැත්තම් මේක ගැන මිනිස්සු ගොඩක් කතා වෙනවා. මිනිස්සු කියනවා මේ සම්බන්ධයෙන් නීති රීති පවා ඉස්සරහට එන්න ඕනි කියලා. ඇත්ත. මැෂින් ලර්නින් සහ AI සම්බන්ධයෙන් කටයුතු කරද්දී අනිත් දේවල් එක්කම වගේ තමයි. අපි නිකමට හිතුවොත් පුබුදු පරමාණු බල ශක්තිය කියන්නේ අපිට අද නැතිවම බැරි දෙයක්. මොකද අපිට අත්‍යවශ්‍ය දෙයක් පවර් ජෙනරේෂන් වලට පරමාණුක බල ශක්තිය. හැබැයි ඒත් එක්කම පරමාණු විද්‍යාවෙන් පරමාණු බෝම්බය පවා නිර්මාණය කරන්නට පුළුවන් වෙලා තියෙනවා. ඊට නොගියොත් අපි දන්නවා සාමාන්‍ය ප්‍රක්ෂිප්තයක සමීකරණ. සාමාන්‍ය ප්‍රක්ෂිප්තයක සමීකරණය අපිට බෝලයක් තව තැනකට වැටෙන තැන නිර්ණය කරන්නට වගේම කාලතුවක්කු උණ්ඩයක් තවත් තැනකට වැටීම තීරණය කරන්නට යොදා ගන්නට පුළුවන්. ඒ වගේම දෙයක් තමයි මැෂින් ලර්නින් සහ AI කියන්නේ. හොඳට වගේම නරකට යූස් කරන්නට පුළුවන්.
තියෙන නරක පැත්ත කිව්වොත් අපි ෆිල්ම් වලින් දැකලා තියෙන දේවල් වගේම කරන්න පුළුවන් දේවල් තමයි හිතන්න අපි AI එක නිර්මාණය කරනවා යුද්ධය සම්බන්ධයෙන් යුද්ධයට යොදා ගන්න අවි ආයුධ විදිහට නිර්මාණය කරනවා. අන්න ඒ වගේ ethical concern එකක් මේ machine learning සහ AI ඇතුළත තියෙනවා. ඒ නිසා දැනට බොහෝ සයන්ටිස්ට්ලා නිර්මාණය කරගෙන යනවා මේකට law framework එකක්. නීතිමය රාමුවක් කොච්චර තත්ත්වයක් දක්වා මේක තීරණය කරන්න පුළුවන්ද? AI එකකට decision ගැනීම අපි කොච්චර ප්‍රමාණයකට සීමා කරනවද වගේ දේවල් දැනට තීරණය කරගෙන යනවා. මම හිතන විදිහට අපි අර කලින් කතා වෙච්ච පරමාණුක බල ශක්තිය වගේම තමයි මේක ගොඩක් powerful concept එකක්. මේක පාවිච්චි කරන දේ මත තමයි රඳා පැවතිලා තියෙන්නේ ඉදිරිය කොහොම වෙනවද කියන දේ. ඒ නිසා මමත් හරියටම විශ්වාස කරන දෙයක් තමයි මේකට regularization body එකක් නැත්තම් මේකට legal framework එකක් අනිවාර්යයෙන්ම ඇති විය යුතුයි. මම හිතනවා ඉස්සරහදී බොහෝ වෙලාවට ඒ වගේ framework එකක් ඇති වෙයි කියලා. ඔව් එතකොට දැන් ඔබ දකින විදිහට මේ machine learning වල future එක මොකක්ද? මම දකින විදිහට machine learning වල future එක තමයි පොබුදු අපි ඉස්සරහදී ඒ කියන්නේ කලින් කාලේදී ගොඩක් කතා කරේ supervised learning වගේ concept ගැන. ඒ කියන්නේ අපි ගාව label කරපු data ගොඩක් ප්‍රමාණයක් තිබ්බා. ඒ සම්බන්ධයෙන් තමයි ගොඩක් technologies develop වුනේ. හැබැයි මට ඉදිරියේදී කියන්න පුළුවන් දේ තමයි ගොඩක් වෙලාවට unsupervised learning සහ reinforcement learning වගේ පැතිවලට machine learning වල research වගේම application උත් පාවිච්චි වෙගෙන යනවා සහ develop වෙගෙන යනවා. සහ ඊළඟට තියෙන දේ තමයි processing capability එක. අපි එදිනෙදා පාවිච්චි කරන machine එකකට වඩා බොහෝ powerful machines තමයි මේ machine learning models train කරන්න පාවිච්චි කරන්නේ. මට හිතෙනවා ඉස්සරහදී මේ processing power එක develop වීමත් එක්ක machine learning model වල capabilities උත් වැඩි වෙන්නට පුළුවන්. ඒ කියන්නේ අපි පාවිච්චි කරන technologies වල තාමත් limitations තියෙනවා සමහර algorithms try out කරන්න. ඒ හින්දා ඉස්සරහට computation power එක වැඩි වීමත් එක්ක ඒක බොහෝ වෙලාවට ලොකු algorithms වල නැත්තම් විවිධ complex algorithms වලට යන්න පුළුවන් වෙයි. අනිත් දේ තමයි ඉදිරියේදී දැන් machine learning සහ AI කියන දේ පහුගිය කාලවකවානුවේ තිබ්බේ computer scientistලා අතර විතරයි. නැත්තම් ඊට සම්බන්ධ expertලා අතර විතරයි තිබ්බේ. හැබැයි ඉදිරියේදී බොහෝ වෙලාවට මේ machine learning සහ AI කියන දේ හැමෝම අතට නැත්තම් machine learning democratization කියන දේ ඕනම software developer කෙනෙක්ට නැත්තම් සාමාන්‍ය මිනිස්සෙක්ට වුණත් machine learning concept එකක් develop කරන්න ඒ සම්බන්ධයෙන් වැඩක් ගන්න තැනට මේ machine learning කියන එක පැමිණෙයි කියන එක තමයි මට නම් හිතෙන්නේ. හරි එතකොට ඔබ උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට එනවා. දැන් ඇයි ඔබ ඕස්ට්‍රේලියාවට එන්නේ? අතරම පුබුදු මම මේ පාශ්චාත්‍ය උපාධිය සඳහා ඒ කියන්නේ ආචාර්ය උපාධිය සඳහා ඕස්ට්‍රේලියාවට යොමු වෙන්නේ. මොකද මම අවුරුදු 2ක් විතර ලංකාවේ වැඩ කරනවා. data analytics engineer කෙනෙක් වගේම AI consultant කෙනෙක් විදිහට. ඊට පස්සේ මට මේ රිසර්ච් වලට තියෙන ඉන්ට්‍රස්ට් එකත් එක්ක මම විවිධ කොයි වගේ ඔපචුනිටිස්ද තියෙන්නේ කියන එක හොයාගෙන යනවා. ඒත් එක්ක මම දකිනවා AIS එක Australian Sports එක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තියෙනවා. එයාලට රිසර්ච් ඇසිස්ටන්ට්ස්ලා ඕනේ. මෙන්න මේ රිසර්ච් ඒරියා ගැන ස්පෝර්ට්ස් එක තියෙන රිසර්ච් ඒරියා ගැන රිසර්ච් කරන්න සහ ලට්‍රොප් විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ ආචාර්ය උපාධියකට අධ්‍යයන කටයුතු සිදු කරන්නත් අවස්ථාව දෙනවා කියන එක. ඒත් එක තමයි මම ඇප්ලයි කරලා යොමු වෙන්නේ මේ රිසර්ච් පොසිෂන් එකට නැත්නම් මගේ ආචාර්ය උපාධියට යොමු වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධියේ තියෙන වෙනස තමයි මෙහි අවුරුදු 3මාරක් නැත්නම් 4ක කාල සීමාවක් ඇතුළත ආචාර්ය උපාධිය කම්ප්ලීට් කරන්නට ඕනේ. මේගොල්ලෝ ආපු පළවෙනි දවසේ ඉඳන් සිද්ධ කරන්නේ රිසර්ච් එක. ඒ කියන්නේ මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා එන PhD candidate කෙනෙක් නැත්නම් එන ආචාර්ය උපාධි අපේක්ෂකයෙක් ඒට අදාළ දැනුම යම් තාක් දුරකට හෝ තියෙනවා කියන බලාපොරොත්තුව මේගොල්ලෝ ගාව තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ රිසර්ච් ඒරියා එකකට ඒගොල්ලෝ එනවා නම් ඒ සම්බන්ධයෙන් යම් තාක් දුරට හෝ අධ්‍යයනයක් මේගොල්ලෝ සිදු කරලා තියෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. අන්න ඒ වගේ এডুকেෂන් සිස්ටම් එකක් තමයි මම දන්න විදිහට ඕස්ට්‍රේලියාව ඇතුළත සහ නිව්සීලන්ඩ් කියන රටවල් දෙක එකම වගේ යන්නේ ඇතුළත තියෙන්නේ. ඔව් එතකොට දැන් මේ කෙනෙක්ට ආසාවක් තියෙනවා නම් මේ මැෂින් ලර්නින් වගේ ෆීල්ඩ් එකකට එන්න මොකක්ද ඒකට පාත් එක මොනවද කරන්න ඕනේ? ඔව් බොහෝ වෙලාවට ගොඩක් කට්ටිය අහනවා මේ ප්‍රශ්නය මැෂින් ලර්නින් සහ AI කියන ෆීල්ඩ් එකට එන්න කැමති කොයි විදිහටද මම එන්නේ කියන දේ. විශ්වවිද්‍යාලවල
මම දන්නා තරමින් දැනට කෝසිනිට් ඇතුළත් වේගන යනවා ඇතුළට ඒගෙන යනවා මශින් ලර්නිං ඩේට සයින්ස් සහ AI කන්සෙප් ඉන්ටෙලිජන් සිස්ටම්ස් වගේ කෝසිනට ඇතුළට ඒගෙන යනවා හැබැයි ඒත් එක්කම මම දකින ප්‍රධානතම දේ තමයි සෙල්ෆ් ලර්නිං සෙල්ෆ් ලර්නිං තමයි බේස් එක මොකද මම මශින් ලර්නිං ගැන ගත්තේ සෙල්ෆ් ලර්නිං වලින් නැත්තං සෙල්ෆ් ලර්නිං ඕන තරම් රිසෝසස් තියෙනවා ඉන්ටර්නෙට් එකේ ඒ කියන්නේ ඔන්ලයින් රිසෝසස් ඕන තරම් තියෙනවා අන්න ඒ වගේ හරි දැනුමක් මුලින්ම ලබා ගත යුතුයි තියරිටිකල් නොලෙජ් එක ලබා ගත යුතුයි ඒත් එක්කම ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එක ගැන බලන්න ඕනේ මම දකින විදිහට නම් මැෂින් ලර්නිං නැත්තම් AI කියන කන්සෙප්ට් එක ඔයාලට තේරුම් ගන්නට ඕන නම් සහ ඒක ප්‍රැක්ටිස් කරන්නට ඕන නම් කරන්න තියෙන මේන්ම දේ තමයි තියරිටිකල් ඇස්පෙක්ට් එක වගේම ඒකේ තියෙන ප්‍රැක්ටිකල් එක්ස්පෙරිමන්ට් කරන එක ඕන තරම් අපිට ඉන්ටර්නෙට් එකේ තියෙනවා Kaggle වගේ සයිට්ස් අන්න ඒ වගේ තියෙන එක්ස්පෙරිමන්ට් කරලා තමයි ඉස්සරහට එන්නට පුළුවන් අනිත් ගොඩක් කට්ටිය හිතනවා අපිට මැෂින් ලර්නිං වගේ සයිඩ් එකකට එන්න පුළුවන් මැතමැටික්ස් නැත්තම් ප්‍රෝග්‍රෑමින් වගේ දේවල් අමතක කරලා කියලා ඒක ඇත්තටම සත්‍යයක් නෙමෙයි මොකද මැතමැටිකල් කන්සෙප්ට් වගේ දේවලුත් ටිකක් දැනගත යුතුමයි සහ ප්‍රෝග්‍රෑමින් කියන එක අපිට අමතක කරන්නට බෑ ඒ හින්දා අන්න ඒ දෙක බැලන්ස් කරගෙන ඉස්සරහට කරන්නට ඕනේ ඒත් එක අපි මේ වීඩියෝ එක ෂෙයා කරද්දී මම පුබුදුත් එක ෂෙයා කරන්නම් මං ගාව තියෙන පොඩි ආටිකල් එකක් මම ලියපු මොන වගේ රිසෝසස්ද අපි ෆලෝ කරන්න ඕනේ කියලා මැෂින් ලර්නිං සහ AI පැත්තට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට මොන වගේ ඔන්ලයින් කෝසස්ද තියෙන්නේ ෆ්‍රී රිසෝසස් මොනවද තියෙන්නේ වගේ දේවල් සම්බන්ධයෙන් අන්න ඒ වගේ රිසෝසස් පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම මේ ෆීල්ඩ් එකට එන්න පුළුවන් ඔව් අවසාන වශයෙන් මම අහන්න කැමති ඔබ ලබාගත්තු හොඳම achievement එක මොකක්ද? ඔව් මම දකින විදිහට පුබුදු අද ආචාර්ය උපාධිය හදාරන්නෙක් නැත්නම් PhD කැන්ඩිඩේට් කෙනෙක් කිව්වහම ගොඩක් දෙනෙක් හිතන්නේ මෙයා ඇකඩමික්ස් පැත්තට යොමු වෙච්ච කෙනෙක් විදිහට. හැබැයි මම තුල දකින්න ලොකුම achievement එක තමයි ඒත් එක්කම ඉන්ඩස්ට්‍රියල් කනෙක්ෂන් එක නැත්නම් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක හොඳ හෙල්දි කනෙක්ෂන් එකක් පවත්වාගෙන යෑම. ඒ නිසාම 4 වතාවක් MVP කෙනෙක් විදිහට නොමිනේට් වෙනවා Microsoft ආයතනයෙන්. මම දකින විදිහට ලොකුම achievement එක තමයි ඇකඩමික්ස් කියන පාත් එකේ ඉන්න ගමම්ම ඉන්ඩස්ට්‍රි එකත් කනෙක්ට් වෙලා ඒ හා සම්බන්ධව කටයුතු කරගෙන Microsoft ආයතනය වගේ ලෝකයේ තියෙන ලීඩින් රිසර්ච් ආයතනයක් සහ ලීඩින් ඉන්ඩස්ට්‍රියල් ආයතනයක් එක්ක කටයුතු කිරීම තමයි මම දකින ලොකුම මාතුල දකින ලොකුම achievement එක. ඔව් ඒ ප්‍රශ්නයත් සමගින් අද වැඩසටහන අපි සමාප්ත කරනවා. ඉතින් අද අපිත් එක්ක එකතුනේ හරිත තිරරත්න. ඉතින් අපි ඔබට ආයුබෝවන් කියලා සමුදෙමු. ආයුබෝවන්.